සියලු දෙනා ඊට ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක. අද අපි ඊයේ අපි කතා කරපු දෙයටම අදාළ ඒකෙම සමහර විට ඒකෙම කන්ටිනියුේෂන් නැත්නම් ඒකෙම ඒ මාතෘකාවටම අදාළ දේවල් ටිකක් තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ කතා බහ තුළ ඒකට හේතුව තමයි අපි දන්නවා අවසාන කාලේ නැත්නම් යේසුස් වහන්සේගේ ඊම ආසන්න වෙනකොට යක්ෂයාගේ ක්‍රියාවත් ඒ හා සමානව උත්සන්න වෙනවා. මොකද අපි එක සත්‍යතාවයක් මගහරින්න නැත්නම් අමතක කරන්න හොඳ නැහැ. ඒ තමයි දෙවියන් වහන්සේගේ සැලැස්මට විරුද්ධව නැගී සිටින යක්ෂයා හැම වෙලාවෙම ඒ විරුද්ධවාදීකම එහෙම නැත්නම් ඒ දෙවියන් වහන්සේට විරුද්ධව කරන ක්‍රියාව ඉලක්ක කරන්නේ මිනිසයන් වෙත. ඒකට හේතුව දෙවියන් වහන්සේගේ මැවිල්ල. නැත්නම් උන්වහන්සේගේ මැවිල්ලේ උතුම්ම මැවිල්ල තමයි මිනිසයා. මොකද මිනිසයාව දෙවියන් වහන්සේ නිර්මාණය කරේ දෙවියන් වහන්සේගේ ස්වරූපයට. එතකොට යක්ෂයා හැම වෙලාවෙම මිනිසයන්ට විරුද්ධව සිටිනවා. නැත්නම් මිනිසයන් විනාශ කරන පිණිස. ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ සතුරා එන්නේ හොරකම් කරන්න, මිනී මරන්න, විනාශ කරන්න. මිනිසයාට විරුද්ධව. ඒක තමයි උගේ අරමුණ. නැත්නම් යක්ෂයාගේ අරමුණ. එතකොට දැන් ඔසවා ගැනීම නැත්නම් යේසුස් වහන්සේගේ ඊමත් එක්ක සබාව ඔසවා ගැනීම සිදු වෙන බව අපි දන්නවා. ඒ අනාගත වාක්‍ය ගැන අධ්‍යයනය කරනකොට අපිට තේරෙන කාරණේ තමයි නැත්නම් අපිට අවබෝධ වෙන සත්‍යය තමයි ඔසවා ගැනීම සිදු වුණු දවසේ ඉඳලා නැත්නම් ඇන්ටි ක්‍රයිස්ට් නැත්නම් විරුද්ධ ක්‍රිස්තුස්ගේ ප්‍රකාශ වීම ඔසවා ගැනීමත් එක්ක විරුද්ධ ක්‍රිස්තුස්ගේ ප්‍රකාශ වීම සිදු වෙනවා. ඒ විරුද්ධ ක්‍රිස්තුස් නැත්නම් ඇන්ටි ක්‍රයිස්ට්ගේ ප්‍රකාශ වීමත් ඒකත් එක්කම වෙන්ට යන්නේ යක්ෂයාගේ නැත්නම් සාතන්ගේ ගිනිවිලට යන දවස් ටික. නැත්නම් සාතන්ව ගිනිවිලට දාන දවස් ටික ගණන් ගන්න ආරම්භ වෙනවා. ඒ කියන්නේ එදා ඉඳලා හරියටම දන්නවා මෙන්න මෙච්චර දවසකට පස්සේ තමයි යේසුස් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේ සාතන් වල්ලලා ගිනිවිලට දාන්නේ කියලා. මොකද අවුරුදු 1000 දී ගිනිවිලට දාන්නේ නැහැ. අවුරුදු 1000 කාලයේදී සාතන්ව කරන්නේ ගැට ගහනවා ඇබිසෝ එකට දානවා. ඇබිස් එකට දානවා. නමුත් අවුරුදු 1000 අවසානයේදී තමයි දෙවියන් වහන්සේ සාතන් සහ උගේ සේනාව ගිනිවිලට හෙලන්නේ සදාකාලික ගිනිවිලකට. දැන් ඒ දවස තීරණය වෙන්නේ කවද්ද කියන එක තීරණය වෙන්නේ ඔසව ගැනීමත් එක්ක. එතකොට ඔසව ගැනීම සිදු වෙන දවස වැදගත් වෙනවා ඒක නිසාම. එදා ඉඳලා ගණන් හදලා තියෙන ගානට. දැන් ඒක නිසා යක්ෂයාත් ඔක දන්නවා. සාතන් ඔක දන්නවා. ඒ නිසා සාතන්ගේ මූලික අරමුණ මේ ඔසවා ගැනීම ප්‍රමාද කිරීම පුළුවන් නම් උට ඒක කරන්න බෑ. දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒ ආකාරයෙන් මිශ්‍ර වෙනවා. නමුත් උත්සාහ කරනවා කිතුණු අය නැත්නම් දෙවියන් වහන්සේගේ දරුවන්ව නොමග යවමින් නැත්නම් ඒ සූදානම් වීම වළක්වමින් තෝරා ගත්තවුන් පවා පුළුවන් නම් ඇදහිල්ලෙන් වටන්න උත්සාහ කරනවා. ඒක නිසා තමයි අපිට බයිබලයේ යේසුස් වහන්සේත් ගෝලයනුත් එළියපු අය අපිට අනතුරු අඟවලා තියෙනවා. අපිට අවවාද දීලා තියෙනවා මේ අවසාන කාලය ගැන. මහා විශාල ප්‍රමාණයක් අනාවැකි තියෙනවා. ඒ අනාවැකි වලින් වැඩිපුර තියෙන්නේ අපිට අනතුරු ඇඟවීම. නැත්නම් අපිට අවවාදයක් දීලා තියෙනවා. ඉතින් අපි ඊයේ කියෙව්වා ලූක් පොතේ 21 වෙනි පරිච්ඡේදයේදී කොහොමද යේසුස් වහන්සේ මේ අවසාන කාලය ගැන අපිට දීලා තියෙන අනතුරු ඇඟවීම සහ අපෙන් නොවිය යුතු කාරණා මොනවාද සහ අපි විසින් කළ යුතු කාරණා මොනවාද කියන එක ගැන මම ඊයේ විස්තරයක් කරා. ඒකේ තිබිච්ච එක පදයක් මම කැමතියි ඉස්සලා දැන් කියවන්න ඊට පස්සේ අපි විග්‍රහයකට යන්. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහේ ලූක් 21:35 අපිට මෙන්න මෙහෙම කියනවා. දැන් මම කැමතියි මේකේ ඉංග්‍රීසි එක කියවලා ඔබට ඒක පරිවර්තනය කරන්න. මොකද
සමහර වචන කීපයක් මෙතන අඩු වෙලා තියෙනවා සිංහල බයිබලේ. ඒක නිසා දැන් ඒ වචනේ උඩ තිබුණා ඊළඟ ඉස්සලා පදේ තිබුණාට නමුත් මම කැමතියි ඒක ඉංග්‍රීසියෙන් අරගෙන කියවලා ඔබට පරිවර්තනය කරලා දෙන්න. මොකද ඒකේ අපිට විස්තර නැත්නම් අපිට තේරුම් ගන්න ලේසි ඒක නිසා. ඒකේ තියෙනවා for it will come as a snare on all those who dwell on earth. Dwell on the face of the whole earth. ඒ කියන්නේ ඒ දවස නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේ දවස ඒ දවස එනවා මුළු ලෝකය පුරා නැත්නම් මුළු ලෝකයේ වෙසෙන සියලු දෙනා මත හරියට උගුලක් වගේ වෙන්න යනවා. හරි ඒ කාලේ නැත්නම් ඒ දවස. හරි ඒ දවස. එතකොට ඒ නිසා තමයි අපිට කිව්වේ යාඥාවෙන් ඒ වගේම අවධානයෙන් ඉන්න කියලා. දැන් මොකද්ද මේ උගුල? මම අද විග්‍රහ කරන්න යන්නේ ඒක. සාතන්ගේ උගුල මොකක්ද? හරි. දැන් එතන පාවිච්චි කරලා තියෙන ග්‍රීක වචනේ අර්ථය තමයි පාගිස් කියන වචනේ. ඒකේ ඒ උගුල. දැන් සිංහල පරිවර්තනයේ ඊට ඉස්සෙල්ලා පදේ තියෙනවා මලපත කියලා. හරි. බලපතක් වගේ කියලා. මලපත කියන්නේ මොකක්ද? හරි. ඒ පරිවර්තනයේ හරියටම ඇවිල්ලා තියෙන මේ වචනේ මලපත කියන වචනේ. මලපත. බත්පත. අපි දන්නවා සිංහල භාෂාවේ තියෙනවා බත්පත. ඒකෙන් අදහස් කරන්නේ කෑම කියන එක. එතකොට මලපත කියන්නේ මොකක්ද? මරණය ගෙන දෙන කෑම. මරණය ගෙන දෙන කෑම. මේක දාන්නේ ඇත්තටම කුරුල්ලන්ට. දැන් කුරුල්ලන් අල්ලන්න දැලක් දාලා නැත්නම් උගුලක් අටවලා විශේෂයෙන්ම කුරුල්ලන්ට වෙන්න පුළුවන්. ඒක වුණ සතෙකුට වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම කුරුල්ලන්ට කෑමක් දැලක් දාලා ඊට පස්සේ කෑම දානවා. දැන් කුරුල්ල ආකර්ෂණය වෙනවා කෑමට. හරි. හැබැයි ඌ දන්නේ නැහැ උගුලක් අටවලා තියනවා කියන එක. ඒතර ඌ මොකද කරන්නේ? ආකර්ෂණය වෙන්නේ කෑමට. එන්නේ කෑමට. එන්නේ කෑම කන්න. එතකොට ඌ ආකර්ෂණය වෙනවා කෑමට. හැබැයි ඌ දන්නේ නැහැ උගුලක් ඇටවිලා තිබෙන බව. හරි. දැන් මේක තමයි යේසුස් වහන්සේ දෙන උදාහරණය. අවසාන කාලේ මොන වගේ ස්වභාවයක්ද ලෝකේ සිටින අයට? දෙවියන් වහන්සේගේ දරුවන්ට නෙමෙයි. දැන් යේසුස් වහන්සේ කතා කරලා කියන්නේ නුඹලාට එහෙම වෙන්න බෑ. ඒක හදිස්සියේ එන්න බෑ. අපි ඊයේ කතා කරා ගැන. මේ සිදුවීම හදිස්සියේ සිදුවෙන එකක් කියලා නුඹලාට ඒක හදිස්සියේ වෙන්න බෑ. හරි. ඒක ලෝකේ ඉන්නට තමයි හදිස්සිය වෙන්න යන්නේ. මලපතක් විදිහට වෙන්න යන්නේ. නුඹලාට එහෙම වෙන්න බෑ. ඇයි? යාඥාවෙන් සිටින්න. අවධානයෙන් සිටින්න. මොකක්ද අවධානය? යක්ෂයාගේ උගුල ගැනත් අවධානයෙන් ඉන්න. යේසුස් වහන්සේගේ කාරණාවල් ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම යේසුස් වහන්සේගේ කාරණාවල්, උන්වහන්සේගේ හඬ ගැන, උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙ සිටින්න යාඥාවෙන් ඒ වගේම අවධානයෙන් ඉන්න යක්ෂයාගේ උගුල ගැන. මොකද මේ උගුල යක්ෂයා අටවලා තිබෙනවා. 2 කොරින්ති පොතේ 2 අපි පොඩ්ඩක් කියවමු මේ ගැන නැත්නම් උගුල ගැන. උගුල ගැන යමක් සඳහන් කරනවා. මම කැමතියි ඒක පොඩ්ඩක් කියවන්න. 2 කොරින්ති 2:11. 2 කොරින්ති 2:11 කියනවා මෙහෙම මක් නිසාද ඔහුගේ දැන් මම ආපහු මේක ඉංග්‍රීසියෙන් කියනවා. Lest Satan should take advantage of us. For we are not ignorant of his devices. හරි. සාතන් අප තුල නැත්නම් අපේ වාසි ලබා ගන්න උත්සාහ කරයි අප තුලින්. පාවුලතුමා මේ කියන්නේ. දැන් මෙතන අපි කියලා කිව්වහම පාවුලතුමාත් ඇතුළත්නේ. නේද? එතකොට පාවුලතුමාම කියනවා උගුලක නැත්නම් උගේ සාතන් අපිව උගේ වාසියකට හරව ගන්න පුළුවන්. උගේ වාසියට ගන්න ඉඩ තියෙනවා. හරි. මක් නිසාද අපි එහෙම කරන්න හොඳ නෑ. මක් නිසාද සාතන් අපිව උගේ වාසියකට ගන්න පුළුවන්. හැබැයි අපි උගේ උපාය මාර්ග ගැන, උගේ උපායවල් ගැන
අප විසින් නොදැන සිටිනවා නෙවෙයි. නොදැන නෙවෙයි අතරම ignorant. අපි නොසලකා හරින්නේ නැහැ උගේ උපාය. දැන් ඕකේ මම කැමති චුට්ටක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මෙන්න මේ වගේ කාරණයක්. ගොඩාක් ක්‍රිස්තියානි අය මම දන්නේ නැහැ ඒක දැනුවත්ව කියනවද නැත්නම් ඒක ඔහේ ආවට කියනවද කියලා අපිට වැඩක් නැහැනේ යක්ෂයා ගැන කතා කරලා කියලා කියනවා. හරි? මම දන්නේ ඔබත් එහෙම හිතනවද කියලා. නමුත් යක්ෂයා ගැන අපිට වැඩක් නැහැනේ කියලා කියන. ඉතින් එහෙමනම් යේසුස් වහන්සේ ඇයි එච්චර කතා කරේ? එහෙමනම් පාවුලුතුමා ඇයි මෙච්චර දේවල් කතා කරේ? බයිබලයේ අලුත් කිවිසුමේ යවුම් පත්‍රවල සභාවන් වලට යවන ලියුම් වල ඇයි සාතන් ගැන නම් කිව්වේ? ඒක අදාළයි. ඒක අදාළයි. මොකද අපේ සතුරා ගැන අපි දැනගෙන සිටිය යුතුයි. මොකද අපිට සතුරෙක් ඉන්නවා කියලා. පේතුරුතුමා කියනවා නුඹලාගේ අපේ සතුරා වන යක්ෂයා ගොරවන සිංහෙක් වගේ ඔබ ඇවිදිමින් සිටිනවා කාවද ගිල ගන්න කියලා. ඇයි එහෙනම් ඒව ලියන්නේ? හරි. වැඩක් නැත්තම්. නෑ වැඩක් තියෙනවා. අපි ඒක නොසලකා හරින්න හොඳ නෑ. විශේෂයෙන්ම උගේ උපාය මාර්ග. යක්ෂයාගේ උපාය මාර්ග ගැන අපි නොසලකා අරින්න හොඳ නෑ. මොකද නොසලකා හිටියොත් අපි ඒකට අහු වෙන්න පුළුවන්. ඒකම තමයි සාතන්ට අවශ්‍ය. සාතන් හරි කැමති. යක්ෂයා හරි කැමති ඌ ගැන හොයන්න නැතුව ඉන්නවනම්. මොකද සර්පයත් එහෙමනේ නේද? මම දන්නේ ඔයගොල්ලන්ගේ ගෙවල් වල වතු වල සර්පයෝ ඉන්නවද කියලා. එහෙම ඉන්නවනම් අපේ ගෙවල් පැත්තේ නම් ඉන්නවා. හරි? ඌ කැමති හැම වෙලාවෙම හැංගිලා ඉන්න. ඌ ප්‍රසිද්ධියේ එන්නේ නැහැ. එහෙම පේන්නේ එන්නේ ගැරන්ඩියෙක් තමයි. විස නැති සතෙක්. හරි. විසගෝර සර්පයෝ, විස තියෙන සර්පයෝ හැම වෙලාවෙම හැංගිලා ඉන්නේ. ඌ කැමති නැහැ. සර්පයා කැමති නැහැ. ඌ එතන ඉන්නවා කියලා ගෙදර ඉන්න මිනිස්සු දැනගන්නවට. සාතනුත් එහෙම තමයි. ඌ හරි ආසයි කැමති ක්‍රිස්තියානියා හිතනවා නම් ඌට ඌගේ පාඩුවේ ඉන්න දෙන්න අපිට අදාළ නැහැ කියලා කියනවා නම් හරිම ආසයි සාතන් එකට. මොකද එතකොට ඌට ඌගේ උපාය මාර්ග ලස්සනට ක්‍රියා කරන්න පුළුවන්. දැන් ඌ ලෝකයේ මිනිස්සු ඉදිරියේ උපායක් නැත්නම් උගුලක් අටවලා තියෙනවා. ඒක ලෝකේ ඉන්න මිනිස්සු දැනගන්න යන්නේ නැහැ. ඇයි? ඒගොල්ලන්ට ඒක දැනගන්න බෑ. දැනගන්න විදිහකුත් නැහැ. මොකද සාතන්ගේ ක්‍රියා මාර්ග එලිතරව් කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ නිසා. ඒ නිසා ලෝකේ ඉන්න සෙනගට යේසුස් වහන්සේ නොමැතිව සිටින අයට මේක දැනගන්න ක්‍රමයක් නැහැ. නමුත් එපිස පොතේ අපිට කියනවා 5:11 කියනවා අන්ධකාරයේ ක්‍රියාවන් වලට හවුල් නොවි ඒවා එලි කරන්න. හරි. ඒවා එලි කරන්න. ඒ මොකද්ද? අන්ධකාරයේ ක්‍රියා. අන්ධකාරය කියන්නේ යක්ෂයාගේ ක්‍රියා. එතකොට යසාය කතා කරලා කියනවා ලෝකය අන්ධකාරයෙන්ොත් ජනයා ඝන අන්ධකාරයෙන්ොත් වැහිලා ඉන්නවා මේ කාලේ. ඒකෙන් අදහස් කරන්නේ අන්ධකාරයේ ක්‍රියාව උපරිම සිදු වෙනවා මේ කාලේදී. මුළු ලෝකේ පුරාම මේ කතා කරන්නේ මුළු ලෝකේ පුරාවට. ලෝකය පුරාවට අන්ධකාරයේ ක්‍රියාව සිදු වෙනවා. හරි? එතකොට මේ අන්ධකාරයේ ක්‍රියාව සිදු වෙන දේ එලි කරන්න නම් ආලෝකය එන්න ඕනේ. මේ ලෝකේ එකම ආලෝකය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරමයි. වෙන කිසිම ආලෝකයක් මේ ලෝකයට නැහැ. මේ ලෝකේ ආලෝකය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හැබැයි උන්වහන්සේගේ අනුගාමිකයන් නැත්නම් උන්වහන්සේගේ ගෝලයන් හැටියට යේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ වාසය කරන අය. එහෙම නැත්නම් ඔබ මා තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ආත්මයන්න් වහන්සේ ශුද්ධ ආත්මයන්න් වහන්සේ වාසය කරන නිසා අප තුල උන්වහන්සේ වැඩ වාසය කරන නිසා අන්න ඒ නිසා අපිත් මේ ලෝකයේ ආලෝකය වෙනවා. හරි. ඒක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා අපිට ලැබුණා මිසක් ඒක අපේ හැකියාවක් අපිට දුන්න රිවෝඩ් එකක් අපිට දුන්න එකක් නෙමෙයි. ඒක යේසුස් වහන්සේගේ ආලෝකය. අප තුලින් විහිදෙනවා. එතකොට අපි තුලින් ඒ ආලෝකය විහිදෙනකොට මොකද වෙන්නේ?
අන්ධකාරයේ ක්‍රියාවන් එළිදරව් වෙනවා. හරි. ඒව එළිදරව් වෙනවා. දැන් ඒක සිංහල බයිබලේ නම් තියෙන්නේ අන්ධකාරයේ ක්‍රියාව පොඩ්ඩක් කියමු. එපිස 5:11 තියෙනවා. අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවල් වලට හවුල් නොවි ඒවාට දොස් තබන්න දෙයක්. දොස් තබන්න නෙමෙයි කියන්නේ. rather expose them කියලා. හරි. expose them. ඉංග්‍රීසියෙන් තියෙනවා. හරි. එතකොට expose කියන්නේ එළිදරව් කරන්න. ඒක expose කරන්න. ඒක එළියට ගේන්න. මොකද අන්ධකාරයේ තියෙන තැනට ආලෝකය ආවහම ඒක එළි වෙනවා. මොකද අන්ධකාරයේ තියෙන දේ පේනවා. හැංගිලා තියෙන දේ පේන්න යනවා. එතකොට ඔයා මම ලෝකයේ ආලෝකය නම් මේ ලෝකයේ තිබෙන අන්ධකාරයේ ක්‍රියාවන් ළඟට අපි යනකොට නැත්නම් ඒ අන්ධකාරයට අපි ඇතුල් වෙනකොට අපි යනකොට ඒ අන්ධකාරයේ සැඟවිලා තියෙන යක්ෂයාගේ උපාය මාර්ග එළිදරව් වෙනවා. එතකොට මේ ලෝකයට යක්ෂයා දාලා තියෙන උගුල අරස්නයායක. හරි. නැත්නම් උගුල එළිදරව් වෙන්නේ නැහැ ලෝකයේ අයට. මොකද ඒ අය තුල ආලෝකය නැති නිසා, ඒ තුල යේසුස් වහන්සේ නැති නිසා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාසය කරන අයට සුද්ධාත්මයන් වහන්සේ එළිදරව් කරනවා. ඒ ආලෝකය නිසා මොකද වෙන්නේ? එළිදරව් වෙනවා. මෙන්න මෙතනයි යක්ෂයාගේ උගුල තියෙන්නේ කියලා. හරි. ඒක තමයි පුරාතනයේ ගෝලයන් කරේ. ගෝලයන් කරේ මොකද්ද? අන්ධකාරයේ ක්‍රියාවන් වලට හවුල් නොවි. ඒ අය ඒ අන්ධකාරයේ ක්‍රියාවන් එළිදරව් කරා. හරි. ඒතර උගුල එළිදරව් කරා. අන්න ඒ වගේ එළිදරව් කරපු අනාගතය ගැන නැත්නම් අපි මේ ජීවත් වෙන කාලය ගැන එළිදරව් කරපු අනාවැකියක් ගැන තමයි අපි අද කතා කරන්නේ. මම ටිකක් වෙලා ගත්තා මේක හඳුන්වා දෙන්න. මොකද මට ඕන වුණා පසුබිමක් දෙන්න හරියට. හරි. අපි කියවමු 1 තිමොති 4 ගැන. 1 තිමොති 4:1. මම දන්න ඔයගොල්ලෝ මේක කියවලා තියෙනවා. මීට ඉස්සෙල්ලත් කියවලා තියෙනවා. ගොඩක් කල් කියවලා ඇති. මාත් මේක උගන්වලා තියෙනවා. ඕනතරම්. නමුත් අද අපි මේක අලුතෙන් බලන්න යනවා. අලුත් විදිහකට බලන්න යනවා. හරි. පදය අපි නිකන් උඩින් අරගෙන අධ්‍යයනය කරනවා නෙමෙයි. ඒකේ තියෙන හැම වචනයක්ම අපි අරගන්න යනවා. මේකේ 1 තිමොති 4:1. දැන් මේකේ අදහස් කරන පසු කාලවල් කියලා අදහස් කරන්නේ අන්තිම කාලය ගැන. ඒ කියන්නේ අපි ජීවත් වෙන මේ කාලය ගැන. හරි. අන්න ඒ කාලයේදී යක්ෂයාගේ උපක්‍රමයක් ගැන තමයි අපි මේ බලන්න යන්නේ. දැන් මීට ඉස්සෙල්ලා 2 තෙසලෝනික පොතෙත් පාවුලතුමා කතා කරලා කියනවා ඒ දවස නැත්තම් ඇන්ටි ක්‍රයිස්ට්ගේ ප්‍රකාශ වීම විරුද්ධ ක්‍රිස්තුස් හිස ඔසවන්න කලින් සභාවේ නැත්තම් කිතුණුවන්ගේ නැත්තම් දෙවියන් වහන්සේගේ දරුවන් ඇදහිල්ලේ ඉන්න අය වැටි යන්න යනවා කියලා. ඒ කියන්නේ ඇදහිල්ලෙන් ඈත් වෙන්න යනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ක්‍රිස්තියානි අය නැත්තම් දෙවියන් වහන්සේගේ දරුවන් කිතුණු දහම අතෑරලා වෙන දහමකට යනවා කියන එක. නෑ ඒක නෙමෙයි මේ කියන්නේ. හරි. මොකද එතන මොකද්ද සාරාංශගතව කියපු දේ පාවුලතුමා මෙතන විස්තරාත්මකව දෙනවා තිමොතිට. විස්තර කරලා දෙනවා. මොකද්ද කියන්නේ? එහෙත් පසු කාලවලදී සමහරු මුලා කරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම් කියන වචනේ මම අයින් කරලා එතනට දානවා ඉගැන්වීම ඩොක්ට්‍රින් කියන එක. ඉගැන්වීම. යක්ෂයාගේ නෙමෙයි. යක්ෂයන්ගේ ඉගැන්වීම සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතයි ආත්මයාණන් වහන්සේ තමයි පැහැදිලි ලෙස කියන්නේ පාවුලතුමා නෙමෙයි. ඒ නිසා කිසි කෙනෙක් කියන්න එපා මේකට ඒක එයාගේ අදහසක් ඒක මෙයාගේ අදහස නෑ. මේ ශුද්ධ ආත්මයාණන් වහන්සේ පැහැදිලි ලෙස නිකන් යන්තම් ෂේප් එකේ නෙමෙයි. පැහැදිලි ලෙස කියනවා. මොකද්ද? අන්තිම කාලයේදී යේසුස් වහන්සේ ඉන්න ආසන්න කාලයේදී මුලා කරවන ආත්මයන්ට හසු වෙනවා. මොනවාද මේ මුලා කරවන ආත්මයන්? කොහොමද මම මේ මහන්න? කවුද මුලා කරන්නේ ඉස්සල්ලාම? හරි. දැන් මුලා කරවන ආත්මයන්. එතකොට ශුද්ධ ආත්මයන්න් වහන්සේ කියනවා මුලා කරවන ආත්මයන් එනවා කියලා.
ඒතර ආත්මය කොහොමද ක්‍රියා කරන්නේ? අපි දන්නවා ආත්මයකට ක්‍රියා කරන්න බෑ මනුෂ්‍ය ශරීරයක් නොමැතිව කියලා. අපි ඒක දන්නවා. එතකොට ආත්මයක් මනුෂ්‍ය වේශයක් අරගෙන හරි නැත්නම් මිනිස්සෙක් විදිහට ඇවිල්ලා මනුෂ්‍ය වේශයක් අරගෙන කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා කතා කරනවා නෙමෙයි මිනිස්සෙක් තුල ක්‍රියා කරන්නට යනවා. එතකොට මිනිස්සෙක් තුලින් තමයි මේ දේ වෙන්න යන්නේ. හරි? දැන් ඔය ගැන පොඩ්ඩක් මම දැන් අද පොඩ්ඩක් අධ්‍යයනය කරමුකෝ නේද? මේක බයිබල් අධ්‍යයනයක් නෙමෙයි නිකන් කියවගෙන එකක් නෙමෙයිනේ. ආපහු අපි යන්න පොඩ්ඩක් 2 කොරින්ති පොතට. හරි? 2 කොරින්ති පොතේ අපිට කතා කරලා කියන 11 වෙනි පරිච්ඡේදය. හරි? මේ ක්‍රියාව ගැන. හරි? අපි ඒක පොඩ්ඩක් කියවලා ඊට පස්සේ අපි යමු. 2 කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 13 ඉඳලා 15ට පොඩ්ඩක් අපි කියමු. 13 ඉඳලා. හරි? ඒකේ කියනවා මෙන්න මෙහෙම. එබඳු මිනිස්සයෝ බොරු ප්‍රේරිතයෝය ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නා වූ වංචාකාර සේවකයෝය. ඒක පුදුමයක් නොවේ. ඊළඟ පදේ. ඒකේ කියනවා මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනි. හරිද? සාතන් එනවා angel of light. නැත්නම් ආලෝකයේ දේව දූතයෙක් වගේ. හරි? කවුද එන්නේ? සාතන්. හරි? ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ කියනවා එබැවින් මොකද සාතන් පවා ආලෝකයේ දූතයෙක් වගේ එන නිසා එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගණිත නම් ඒක පුදුමයක් නොවේ. මේකයි කියන්නේ. පුදුම වෙන්න එපා කිව්වයි දන්නවද? යක්ෂයා නැත්තම් සාතන් පවා ආලෝකයේ දූතයා වගේ එනවා. හරි? ඒකෙන් අදහස් කරන්නේ හරියට දේව දූතෙක් වගේ එනවා. අතරම වැටුණා වූ දේව දූතෙක් නේ. හිටපු දේව දූතෙක් නේ. හරි? හැබැයි ඌ එනවා වර්තමාන දෙවියන් වහන්සේගේ දූතෙක් වගේ. ආලෝකයේ දූතෙක් වගේ එනවා. ඒක නිසා එයාගේ සේවකයෝ. දැන් එයාගේ සේවකයෝ කියලා අදහස් කරන්නේ demons, spirits. හරි? ඒතකොට ඒගොල්ලොත් මොකද කරන්නේ? ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගන්නවා. දැන් ධර්මිෂ්ඨකමේ සේවකයෝ කිව්වේ කවුද? දෙවියන් වහන්සේට සේවය කරන මිනිස්සුયો. දෙවියන් වහන්සේගේ සේවය කරන මිනිස්සුયો. එතකොට දෙවියන් වහන්සේගේ සේවය කරන මිනිස්සුયો ධර්මිෂ්ඨකමේ සේවකයන්. එතකොට සාතන්ගේ සේවකයෝ ඉන්නවා. සාතන් උදෙසා ක්‍රියා කරන. ඒක සාතන් වෙනුවෙන් පෙනී සිටින මිනිස්සුયો ඉන්නවා. සාතන්ට සේවය කරන අය. සාතන්ගේ සේවය කරන අයත් ඉන්නවා. මුළු ලෝකේ පුරාම විසිරී සිටිනවා. අන්න ඒ අයත් මොකද කරන්නේ? ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් අරගන්න එක පුදුමයක් නෙමෙයි කියලා පාවුලතුමා කියනවා. ඒක පුදුමයක් නෙමෙයි. ඒතර ඒක නිසා මේ යක්ෂ ආත්මා ධර්මිෂ්ඨකමේ ස්වභාවයෙන් අපි ඉදිරියට එන එක පුදුමයක් නෙමෙයි කියලා තමයි මෙතන කියන්නේ. එන එක සිදු වෙන්න ඕනේ. දැන් අපි ආපහු යා 1 තිමොති පොත. 4. 1. හරි. ඒක කිව්වේ මොකද්ද? මුලා කරවන ආත්ම. ආත්ම. මුලා කරවන්නේ යක්ෂයා. ඒතර යක්ෂ ආත්ම, demons. හරි. එතකොට demonsගේ නැත්නම් මේ යක්ෂයාගේ මුලා කරවන ක්‍රියාව ස්පිරිට් එක සහ ආත්මයන් ද කියලා කිව්වම ඒක සහ යක්ෂයන්ගේ නැත්නම් ඩීමන්ස්ලාගේ ඉගැන්වීම මුලා කරවන ආත්ම ස්පිරිට්ස් ඒ වගේම ඩීමන්ස්ලාගේ යක්ෂයාගේ නෙවෙයි යක්ෂයාගේ තමයි ඉගැන්වීම යක්ෂයන් උගන්වන්නේ. හරි? දුෂ්ටකමේ ආත්ම. එතකොට යක්ෂයන්ගේ ඉගැන්වීම සලකා
ඒක ඉංග්‍රීසියෙන් කියනවා giving heed කියලා. ඇත්තටම මම අද ඕගලන්ට අනතුරු වඟවන්න ආවේ එන්නේ ඒක ගැන. මම දන්න ඔයගොල්ලෝ මේ පදේ කියවලා තියෙනවා තරම්. නමුත් ඇදහිල්ලෙන් වැටි යන්න නම් මොකක්ද ක්‍රිස්තියානි කෙනා නැත්නම් දෙවියන් වහන්සේගේ ඇදහිල්ලේ ඉන්න කෙනා කරන්නේ වැටේ යන්න මොකක්ද එයාට වෙන්න ඕනේ? එයා කරන්න ඕනේ මොනවද? එයා ඒක සලකා බලනවා. ඒකට ඇහුම්කන් දෙනවා. giving heed ඒ කියන්නේ ඒකට කීකරු වෙනවා නැත්නම් යටත් වෙනවා. මොකටද? රැවටිලිකාරකමේ ආත්මයයි වැරදි නැත්නම් වැරදි කියන්න බෑ. යක්ෂයාන්ගේ ඉගැන්වීමයි. මේ දෙක සම්මිශ්‍රණය වෙලා එනවා. එහෙම නැත්නම් මේ දෙක වෙන් වෙන්ව එනවා. රැවටිලිකාරකමේ ආත්ම. දැන් ඉගැන්වීම ගැන නම් මම හිතන්නේ අපිට බයිබලයේ හොඳට අපි අධ්‍යයනය කරනවා කියන එක වැරදි. නමුත් බයිබලයේ හොඳට අපි කියවලා තියාගෙන දෙවියන් වහන්සේ තුල අපි රැඳෙනවා නම් ඉගැන්වීම වර්ධිනකොට අපේ ස්පිරිට් එක ඇතුලෙන් කියනවා මේක වැරදි කියලා. අපිට තේරෙන එක වැරදි කියලා. ඒක වැරදි ඉගැන්වීමක්. අපිට ඔක්කොම දේවල් තර්කානුකූලව ඒ වෙලාවේ ඔප්පු කරන්න බැරි වුණත් අපිට ඇතුලෙන් තේරෙනවා මේක ටිකක් අප්සෙට් මේක ටිකක් වැරදි වගේ කියලා. හරි? හැබැයි ස්පිරිට් එක මුලා කරන ආත්ම අති භයානකයි. මොකද ඒක ආත්මික දෙයක් නිසා. ඒක දැනගන්න පුළුවන් වෙන්නේ ආත්මයෙන් විමසුවොත් විතරයි නිසා. හරි. නැත්තම් දැනගන්න හම්බෙන්නේ නැහැ. නැත්තම් ඔයාට කීයටවත් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. මුලාවට අහු වෙන්න පුළුවන්. මොකද මුලා කරන කෙනා අමතක කරන්න එපා. එන්නේ යහපත් කෙනෙක් හැටියට. හරි. යහපත් දේ කරනවා. යක්ෂයා හොඳ යහපත් දේ කරන්න පෙළඹෙනවා. හරි. අපි දන්නවා ජෙසබෙල් පවා. ඒ කියන්නේ අහබ් රජුරුවන්ගේ භාර්යාව. අපි දන්නවා ජෙසබෙල් කිව්වහම මහා දුෂ්ට ක්‍රූර බාල් නමස්කාර කරන ඒ ආත්ම නැත්නම් ඒ පූජකයන්ගේ ඒ උත්තම පූජකයෙක්ගේ දුවෙක්. ඇය ඊශ්‍රායල් සෙනගව සම්පූර්ණ මුලාවට අරන් ගියා. දැන් ඇය එක අවස්ථාවක අර නාබුත්ගේ මිදිවත්ත අහබ්ට අරන් දෙන්න ඇය මොකක්ද දන්නවද කරේ? මුළු ඊශ්‍රායලය පුරාවටම निराहार යාඥා කාලයක් ගත කරන්න කියලා ප්‍රකාශයක් කරා. ඒ උපක්‍රමශීලීව. ඒක උගුලක් යෙදෙව්ව නාබොත්ව මරලා දාන්න. හරි. නාබොත්ව මරා දමන්න උගුලක්. මොකද්ද උගුල? निराहार යාඥා කාලයක් ගත කරන්න කියලා නාබොත්වයි අරගොල්ලන්ගේ ගෙනල්ලා ඒ විතරක් නෙමෙයි අමතක කරන්න එපා. ජෙසබෙල් කියලා අරිනවා මේ මෙසෙන්ජර්ගේ අතේ යාගේ පණිඩකරගේ අතේ එතනට නාබොත් ආවම නාබොත්ව උසස් කරන්න කියලා. එයාව මේ මොකද ප්‍රමුඛ ස්ථානයට ගේන්න කියලා. එයාව උසස් කරන්න කියලා. යාට හොඳ කියන්න යාගේ. හරි. නාබොතේ උගලට අහු වුණා. ඒක උගලක්. යක්ෂයාගේ උගලක්. හරි. එතකොට निराहार යාඥා කාලයක්. ඇත්ත. निराहार යාඥා කාලයක්. හරි හොඳයි දෙවියන් වහන්සේගේ දෙයක්. ඉතින් එනවා. ආවහම දෙවියන් වහන්සේගේ යාඥා කාලය තුල මේ මිනිස්සයා දෙවියන් වහන්සේට ගොඩාක් යටහත් නැත්නම් දේව බිය ඇතුව හිටපු කෙනෙක්. එයා මොකද කරන්නේ? එයා ගැන මිනිස්සු හොඳ කියන ගන්නකොට එයා හිතනවා අනේ මේ ඇත්ත තමයි මිනිස්සු මට කියන්නේ කියලා. බලනකොට ඒක අකපාට අනිත් පැත්තට හැරෙනවා. ඒක පාට එයාට චෝදනා කරන්න අරගෙන උගලක් අරගෙන ගහලා මරලා දානවා යා. ඊට පස්සේ මිදිවත් අර ගන්නවා. ඒක තමයි උගුල. ට්‍රැප් එක, ස්නේහා එක. හරි. එතකොට ආරම්භ කරේ කොහොමද? දෙවියන් වහන්සේගේ ස්වභාවය. निराहार යාඥා කාලේ කියන්නේ. පිටිපස්සේ තිය ස්පිරිට් එක මොකක්ද? ඒ ස්පිරිට් එක තමයි යක්ෂයාගේ ජෙසබෙල් ස්පිරිට් එක. ජෙසබෙල්ගේ ස්පිරිට් එක. යක්ෂයාගේ ආත්මය. දැන් මේ ආත්මය අදත් ක්‍රියාත්මක වෙනවා. යක්ෂයාගේ ආත්මය අදත් ක්‍රියාත්මක වෙනවා. ඒක අපිට අනතුරු අඟවලා තිනවා අවසාන කාලයේදී. අවසාන කාලයේදී නැත්තම් පසු කාලවලදී
යක්ෂයන්ගේ ආත්මවලට හසු වෙනවා කියලා. දැන් අද කොහොම එන්න පුළුවන්ද මේ ස්පිරිට් එක? මම ඉස්සෙල්ලාම කියන්නම්. මේ ආත්මයේ අරමුණ කිතුණුවා ඇදහිල්ලෙන් අහක් කිරීම. කොහොමද ඇදහිල්ලෙන් අහක් කරන්නේ? දැන් යක්ෂයා දන්නවා අපි වෙන ධර්මයක් නැත්තම් වෙන ආගමකට වෙන දහමකට යන්න කියලා කිව්වොත් කවදාවත් අපි කැමති වෙන්නේ නැහැ කියන එක යක්ෂයා දන්නවා. ඒ නිසා මේ කිතුණු දහම තුලම නැත්තම් මේ ඉගැන්වීම තුලම නැත්තම් ක්‍රිස්තියානි ස්වරූපයෙන්ම යේසුස් වහන්සේගේ මූලික ඉගැන්වීම. මූලික ඉගැන්වීම. අන්න ඒකෙන් මම එහෙම කියනවා. අන්න ඒ ඉගැන්වීමෙන් ඒ මිනිස්යන්ව අයින් කරනවා. අන්න එතකොට තමයි ඔගේ ග්‍රහණයට ගන්න. දැන් ඒක කරන්න මේ ආත්මය මොකද කරන්නේ? අර ජෙසබෙල් කරා වගේ ක්‍රිස්තියානි දේවල්ම තමයි කරන්නේ ඉස්සල්ලා. ඒතකොට අපි හිතනවා මේ කෙනා තුල ක්‍රියාත්මක වෙන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ කියලා. මොකද එයාගේ ක්‍රියාව නිසා. අපි ඒක ආත්මයෙන් විමසුවේ නැත්නම් අපි අමාරු වෙනවා. අනේක නිසා මම මුලින්ම කියන්නම් මේ දවස්වල කිතුණු සභාව තුල නැත්නම් කිතුණු අය තුල තිබිය යුතු ප්‍රධානතම දීමනාවක් තමයි ආත්ම විමසීමේ දීමනාව. හරි. මොකද 1 යෝහාන් පොතේ 4:1 අපි චුට්ටක් යන්න එතනට. මෙතන 1 තිමෝති 4:1 නරක 1 යෝහාන් 4:1. හරි. 1 යෝහාන් 4:1. යෝහාන් කතා කරලා කියනවා මෙන්න මෙහෙම දෙයක්. ප්‍රේමවන්තයනි, බොහෝ බොරු ප්‍රපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු මොකද විශ්වාස කරන්නේ? සියලු මිනිසයන්ද තින්නේ? නෑ සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි ටෙස්ට් කරන්න. දැන් ඕක විනිශ්චය කිරීමක් නෙමෙයි. ගොඩාක් වෙලාවට අපිට මට විශේෂයෙන් එන චෝදනාවක් තමයි විනිශ්චය කරනවා කියන්නේ. නෑ විනිශ්චය කරන්නේ නෑ. ඒ විනිශ්චය දෙවියන් වහන්සේට අයිති. හැබැයි ටෙස්ට් කරන්න කියලා තියෙනවා. මේ අමුවේ කියලා තියෙනවා ටෙස්ට් කරන්න කියලා. ආයි වහෙන් ඔරෝ අරහෙන් මෙහෙන් උපහරණ නෙමෙයි. කෙලින්ම ඒ ආත්ම අමතක කරන්න එපා. මිනිස්සයෝ ඒව නෙමෙයි ආත්ම. ඒතර ආත්මයක් කොහොමද ටෙස්ට් කරන්නේ? ආත්මයක් ටෙස්ට් කරන්නේ ආත්මයෙන්. ඒතර අපි තුල වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේ. දැන් අපි තුල ඉස්සල්ලා දැනගන්න ඕනේ ඉන්නේ ශුද්ධාත්මයන් වහන්සේද කියලා ඉස්සල්ලාම. හරි? මොකද ශුද්ධාත්මයන් වහන්සේ ඔයා තුල මන් තුල ඉන්නව නම් අද මම මේකත් මේ වෙලාවෙම මම කියන්නම්. මේක හොඳයි, මම හිතන හොඳ අවස්ථාව මට මේක කියන්න. මට ඇහිලා තිනවා ගොඩාක් අය කියනවා ඔයාට අන්‍ය භාෂාව නැත්තම් ඔයාට ශුද්ධාත්මය නැහැ කියලා. හරි. ඉතින් මම දැකලා තිනවා සමහර අය මේ අහිංසක අලුතෙන් ගැලවීම ලැබපු අහිංසක කිරි දරුවන් වගේ ඉන්න මිනිස්යන් ළඟට නැත්තම් ඇදිලිවන්තයන් ළඟට ඇවිල්ලා එයා ටිකක් ආඩම්බරෙන් අහනවා මේ ඔයාට අන්‍ය භාෂාව තියෙනවද? මගේ කන් දෙකට ඇහිලා තියෙනවා මේවා. හරි. ඔයාට අන්‍ය භාෂාව තියෙනවද? අනේ ඉතින් අර අහිංසක ඇදිලිවන්තයන් මේ ළඟදීනේ ගැලවීම ලැබුවේ. ඉතින් එයා ඉන්නවා. අනේ මොකද්ද අන්‍ය භාෂාව නැහැනේ මට. අපෝ එහෙනම් මට ශුද්ධාත්මේ නැහැනේ. අර මිනිස්සයා එහෙන් පිටින්ම කඩන් වැටෙනවා. අර මිනිස්සයා කඩන් වැටලා සමහර මම පාස්ටර් මට ශුද්ධාත්මේ නැද්ද? ඉතින් මම එනවා ඇයි ඔයා එහෙම ආන්නේ? නෑ මෙහෙම ආවලා මගෙන් මෙහෙම ඇහුවා. එයා කියනවා මං අන්‍ය භාෂාව නැත්තම් ශුද්ධාත්මේ නෑ කියලා. මං කිව්වා කියපු කෙනාට ශුද්ධාත්මේ තියනවද කියලා මට දැන් සැකයක් ඇති වෙනවා කියලා. ඇයි දන්නවද?
ශුද්ධාත්මයන්න් වහන්සේ කවදාවත් කෙනෙක්ව කණ්ඩෙම් කරන්නේ නැහැ. ශුද්ධාත්මයන්න් වහන්සේ කවදාවත් අහංකාරව උද්දච්චව කතා කරන්නේ නැහැ. තමන් ගැන වර්ණනා කරගන්නේ නැහැ. දීමනාව ඔටුන්නක් කරගන්නේ නැහැ. ශුද්ධාත්මයන්න් වහන්සේ ඉන්න කෙනා යටහත් මූලිකම ලක්ෂණය. ඒ වගේම ශුද්ධාත්මයන්න් වහන්සේ කෙනෙක් තුල ඉන්නවා නම් වාසය කරනවා නම් එයා තුල තියෙන්න ඕනේ ශුද්ධාත්ම දීමනාවලට වඩා ශුද්ධාත්ම ඵල fruit of the spirit. ඒ කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ ලක්ෂණ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඇදහිල්ල, ඉවසිලිවන්තකම, යටහත්කම, මෘදුකම මේ මෘදුකම තියෙනවා නම් අර කෙනා අපහාස කරයිද? පාඩ ශුද්ධාත්ම නෑ කියලා. ඒක නිසා ඉස්සල්ලාම අපි දැනගමු අපි තුල ශුද්ධාත්මයන්න් වහන්සේ ඉන්නවද කියලා. අපි අවංක වෙමු. මොකද අපි අපිව රවට්ට ගත්තොත් අන්තිමට අපිනේ ගිනිවිලට යන්නේ නේද? ඒ නිසා අපි කවුරුත් ඉස්සරහ වෙන්න ඕනේ නෑ. තනියම අපි අපිව විමසගමු. අපි තුල ඒ ලක්ෂණය තියෙනවද කියලා. ප්‍රේමය මම කියන්නම්. ගලාති 5:22 පොඩ්ඩක් අපි බලමු. ගලාති 5:22 මේ පොඩ්ඩක් මම එළියට යනවා පාඩමෙන් චුට්ටක් කමක් නැහැ. මම හිතනවා ඒක මේ වෙලාවේ දැනගන්න එක හොඳයි කියලා මොනවාද ඵල කියන්නේ කියලා. ගලාති 5:22 මේක ගොඩක් අය දන්නවා ඔබ. හරි. ආත්මයන්න් වහන්සේගේ ඵල නම්. ඒ කියන්නේ ආත්මයන්න් වහන්සේ කෙනෙක් තුල ඉන්නවා නම් එයා තුලින් මේ ලක්ෂණ ප්‍රකාශ වෙනවා. ඒක තමයි ඵල කියලා කියන්නේ. ගහ දැනගන්නේ ඵල වලින් යේසුස් වහන්සේ කිව්වා ගහ දැනගන්නේ කොහොමද? ඵල වලින්. දැන් මම මේකත් කියන්න. යේසුස් වහන්සේගෙන් ඇහුවාම බොරු අනාගත වක්තෘ ගැන දැනගන්නේ කොහොමද කියලා උන්වහන්සේ කිව්වේ ගහ දැනගන්නේ ගෙඩි වලින් කිව්වා. ඒ අදහස් කරන්නේ ගහ කියලා සංකේතවත් කරන්නේ මිනිස්සයා. ඒකේ ඵල කියලා කියන්නේ අපේ හැසිරීම් රටාවන්. හැසිරීම් විදිය. හරි. එතකොට ආත්මයන්න් වහන්සේගෙන් පිරුණ කෙනෙක් තුල මෙන්න මේ ලක්ෂණ තමයි තියෙන්නේ. මොනවද දන්නවද? ප්‍රේමය. අගාපේ. ඒ කියන්නේ Tamanට වඩා අනිත් කෙනා උසස් කියලා හිතන එක. තමන්ගේ ඌමනාවට වඩා අනිත් කෙනාගේ ඌමනාව වැදගත් කියලා හිතන එක. තමා ගැන සිතන්නේම නැති කෙනා. තමන්ගේ කාරණා සිතන්නේම නැහැ. හරි. සියලු දේ ඉවසනවා. සියලු දේ දරා ගන්නවා. සියල්ල විශ්වාස කරනවා. හරි. මේ ලක්ෂණ කොහොමද දැනගන්න? ප්‍රේමය මොකද්ද කියලා දැනගන්න ඕන. 1 කොරින්ද 13 කියවා. දැන් මම එතනට යන්න යන්නේ. හරි. ප්‍රේමය තියෙන්න ඕනේ. අන්න ඒ ප්‍රේමය තියෙන්න ඕනේ. හරි. ඒ වගේම ප්‍රීතිය. ප්‍රීතිය කියන්නේ අපිට ඔක්කොම දේවල් හොඳට තියෙනකොට නම් අපිට ප්‍රීතියට තියෙනවා. හරි. හැබැයි ප්‍රශ්න ගැටලු වෙද්දී හරි. අපිට අභියෝග එද්දී අපිට පීඩාව එද්දී ප්‍රීති වෙනවද? හරි. පාවුලතුමා හිරගෙදර ඉඳලා ප්‍රීති වෙන්න කියලා කිව්වා. ඇයි ඒ? ආත්මයන්න් වහන්සේගේ ඵල තියෙන නිසා. ඒතකොට ප්‍රේමය ප්‍රීතිය. සමාදානය. හරි. අතුලාන්ත සමාදානය. කුණාටුව මැද්දේ නිදා ගන්නවා. යේසුස් වහන්සේ වගේ. බෝට්ටුවේ කුණාටුවෙන් බෝට්ටුව හෙල්ලලා පෙරලෙන්න නම් යේසුස් වහන්සේ නිදී. සමාදානය. ඒ වගේම ඉවසිලිවන්තකම. ඉවසනවා. කරුණාවන්තකම. යහපත්කම. ඊළඟ පදේ. හරි? ඒ වගේම විශ්වාසවන්තකම. විශ්වාසකම නෙමෙයි. වරද ඒ සිංහල වචනේ මම ආස නැහැ. faithfulness. විශ්වාසවන්ත. ඔයා විශ්වාසවන්තයි. ඔයාට යමක් බාර දුන්නා මේක විශ්වාසවන්තව කරනවා. නායකත්වයට විශ්වාසවන්තයි. එකිනෙකාට විශ්වාසවන්තයි. බොරු කියන්නේ නැහැ. බොරු කියලා රවටන්නේ නැහැ. සමහර දේවල් නොකිය හංගගෙන ඉන්නේ නැහැ. හරි. විශ්වාසවන්තකම. මෘදුකම. මෘදුයි. අනිත් කෙනත් එක්ක කතා බහ කරනකොට ගනුදෙනු කරනකොට හරි මෘදුයි. ඒ කෙනා රිදෙයි කියලා. ඒ වගේම තමන්ව පාලනය කරගන්න. self control. පමණ දැන ක්‍රියා කිරීම. හරි. දැන් මේවා තමයි ආත්මයන් වහන්සේගේ ඵල. ඒතර ආත්මයන් වහන්සේ වා තුල ඉන්නවනම් මන් තුල ඉන්නවනම් අපි තුල මේ ගුණාංග ප්‍රකාශ වෙන්න ඕනේ. ඒක ප්‍රකාශ කරනව නෙමෙයි යෝනකමේ. හංගගෙන වෙන දෙයක් දානව නෙමෙයි. ඒක ඉබේ වෙනවා. අපිට විශේෂයෙන්ම පීඩනයක් ආපු වෙලාවක, ප්‍රශ්නයක් ආපු වෙලාවක. විශේෂයෙන්ම කවුරු හරි අත දිගහැරලා කම්බුලට ගහපු වෙලාවට තමයි හරි කෙනා එළියට එන්නේ. පීඩාව තියෙන්නේ. අන්න එතකොට තමයි ඇතුලේ ඉන්න දේ එළියට එන්නේ. හදවතේ පූර්ණත්වයෙන් මුඛය කතා කරන්නේ අන්න එතකොට. හරි.
අන්න ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ අප තුල ඉන්නවද කියන එක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ අනිත් එක්කෙනාගේ ආත්මෙ ටෙස්ට් කරන්න කලින්. හරි. තමන් තුල ඉන්න ආත්මෙ ඉස්සෙල්ලා ටෙස්ට් කරලා ඉන්න. හරි. දැන් අපි යන් 1 යොහන් පොතට. 1 යොහන් පොතේ 4:1 අපිට කිව්වේ මොකද්ද? බොරු ගුරුවරුන් ප්‍රොපේතවරුන් ලෝකයට ගිහින් ඉන්න නිසා, අවිලා ඉන්න නිසා සියලු ආත්ම විශ්වාස කරන්න එපා. සියලු ආත්ම. ස්පිරිට්. ඔබ දන්නවද අපි පුරුදු වෙන්න ඕනේ මෙන්න මේ දේ. කිතුණුවන් හැටියට. අපි කෙනෙක් එක්ක කතා බහ කරනකොට නැත්නම් කෙනෙක් එක්ක අපි ගනුදෙනු කරනකොට ආශ්‍රය කරනකොට අපි බලන්න ඕනේ අපි විමසන්න ඕනේ ආත්මික දේ මිසක් ස්වභාවික දේ නෙමෙයි. දැන් මම මේක කියන්නේ කිසි කෙනෙකුට අපහාස කරන්න කිසි කෙනෙකුට චෝදනා කරන්න නෙමෙයි. නමුත් මගේ අත්දැකීම තුල මම දන්නවා කිතුණු ස්වභාව තුල අලුතෙන් කෙනෙක් ආවහම ගොඩක් වෙලාවට කිතුණු ස්වභාවයේ ගොඩක් වෙලාවට හැම වෙලාවෙම නෙමෙයි වරදොල තේරුම් ගන්න එපා. මම ඔක්කොමඩ කියනවා අනිත් එක මම මේක චෝදනාවකුත් නෙමෙයි. මේක අපි කියන්නේ අපිට දැනගන්න පිණිස. ගොඩක් වෙලාවට බලනවා ඒ කෙනා වාහනයක දාවේ. ඒ කෙනාගේ ඇඳුම කොහොමද? ඒ කෙනා මොන පසුබිමේද? යාගේ ව්‍යාපාරයක්ද රැකියාවක්ද? යා රැකියාවක් නැද්ද? සල්ලි තියනවද නැද්ද? ගොඩාක් දේවල් බාහිර දේවල් බලනවා. යා මොන පවුලේද? මට මතකයි එකපාරක් දේවදාසයෙක් කියනවා සේවයට ගන්න කලින් පෙඩිග්‍රී එක බලන්න ඕනේ කියලා. මන් දන්න විදිහට නම් පෙඩිග්‍රී බලන්නේ බල්ලන්ගේ. ඇල්සේෂන් බල්ල. පෙඩිග්‍රී බලන්න. පෙඩිග්‍රී එක වැඩක් නැහැ. මොකද මිනි මරුවන්ගේ පුතා වුණත් දෙවියන් වහන්සේ ඉදිරියේ ශුද්ධවන්තව බලවත් දාසයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා පෙටිකිරිය වැඩක් නැහැ. එයාගේ පවුල අය කවුද, තාත්තා කවුද, නෑදෑයා කවුද, අරයා කවුද මෙයා අදාළම නැහැ. එයා පාරේ ඉන්න හිඟන මිනිසෙක් වෙන්න පුළුවන්. එයා තුල තියෙනවා සමහර වෙලාවට ඔය කියන ලොකු අය තුල නැති දේවල්. මතකයි නේද ලාසරස් හිඟන්නගේ කතාව. ලාසරස් හිටියා හිඟන්නා වගේ. එතන හිටියා පොහොසත් මිනිස්සෙක්. ඔක්කොමලා හිතුවා පොහොසත් කෙනා තමයි හොඳ කියලා ලාසරස් ගණන් ගත්තෙත් නෑ. මොකද පණුව වහලා බල්ලෝ ලෙව කනවා තුවාල. අන්තිම ස්වර්ගයට ගියේ කවුද? යේසුස් වහන්සේලාකට ගියේ කවුද? අර හිඟන්න. ලාසරස් ගිනිලේ පිච්චෙන්න ගත්තා. ඒ නිසා පිටස්තර ස්වභාවයෙන් මනුෂ්‍යයන් දිහා බලන්න, මනුෂ්‍යයන් විමසන්න පුරුදු වෙලා තියෙනවා. අනිත් එක තමයි එයාගේ කතා බහ. හරි. එයා කෙනෙක් ආවහම එයා කතා කරන්නෙම දෙවියන් වහන්සේ ගැන. එයා කතා කරන වචන 10ක් කතා කරොත් වචන 5ක් දෙවියන් වහන්සේ ගැන. දෙවියන් වහන්සේ ගැන කතා නොකර එයාට වචන ටිකක් කියන්නම බෑ. ඉතින් අපි හිතනවා එයා හරි ශුද්ධවන්තයෙක් කියලා. ඒ වගේම එයාගේ පිටස්තර ස්වභාවය හරීම යටහත් වගේ. හරි හිමින් කතා කරන්නේ. හරි සංවරයි. හරි සීලාචාරය මම එහෙම කියන්නම්කෝ. හරි. ඉතින් ඒක නිසා අපි පිටස්තර ස්වභාවයෙන් බලලා තමයි තීරණය කරන්නේ ගොඩක් දේවල්. හැබැයි අපිට යොහාන් අනතුරු අඟවනවා. හරි. ආත්ම පරීක්ෂා කරන්න. ටෙස්ට් කරන්න ඒවා දෙවියන් වහන්සේගෙන්ද කියලා. එතකොට ඔයා තුල තියෙන ආත්මයට, ඔයා තුල ඉන්න වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේ ඔයාට පෙන්නනවා වැරදි ආත්මයක් නම් කියනවා. මම කිව්වා අපි සාමාන්‍ය මම කරන දේ. මම ඔබලගෙන් ඉල්ලන දේ. ආත්ම විමසන්න. මේ කෙනා තුල ක්‍රියා කරන ස්පිරිට් එක මොකක්ද? එයාගේ ස්පිරිට් එක මට මැච් වෙනවද? මට කියන්නේ මගේ සෝල් එකට නෙමෙයි, මගේ මනසට නෙමෙයි, මගේ ඇස් වලට, මගේ කන් වලට නෙමෙයි, මගේ ස්පිරිට් එකට. ආත්මික දේ සංසන්දනය කරන්නේ ආත්මික දේත් එක්කයි. ආත්මික දේ විමසිය යුත්තේ ආත්මික දේවලින්මයි. නැත්නම් ආත්මයෙන්මයි. ආත්ම
පරීක්ෂා කර යුත්තේ අපිට මේ කියනවා වගේ ශුද්ධාත්මයන්න් වහන්සේ තුලින්මයි. නැත්තම් අපි අහුවෙනවා. නැත්තම් මොකද වෙන්නේ? අර මුලා කරවන ආත්මය එනකොට අපි හිතනවා ඒ කෙනා ශුද්ධාත්මයෙන් පිරිච්ච කෙනෙක් කියලා. ඒකට අපි යටත් වෙච්ච ගමන්, ඒකට අපි ඇටච් වෙච්ච ගමන්, එහෙම නැත්නම් ඒකත් එක්ක අපි සම්බන්ධ වෙච්ච ගමන් අසම ලෙස සම්බන්ධ වෙනවා. අසම ලෙස. දේව මාලිගාවට බාල්ගේ දේවාලයත් එක්ක ඇති ගනුදෙනුව කුමක්ද? ආලෝකයට අන්ධකාරයත් එක්ක ඇති සම්බන්ධකම කුමක්ද? දෙවියන් වහන්සේගේ දරුවන්ට යක්ෂයන්ගේ දරුවන් එක්ක ඇති සම්බන්ධකම කුමක්ද? දැන් අපි එකෙන් අදහස් කරන්නේ ඒගොල්ලන්ව ඈත් කරලා අපි එළවලා දානවා කියලා. නෑ. ඒ කෙනා දෙවියන් වහන්සේ සමහර විට අපිට ලං කරන්නේ එයාව දෙවියන් වහන්සේ ළඟට ගන්න. මොකද අපිත් එක්ක කාලයක් එහෙම හිටියානේ. යක්ෂයන්ගේ දරුවෝව සිටියානේ අපි. ඒතර අපිව ප්‍රතික්ෂේප කරා නම්, අපිව කොන් කරලා එළවලා දැම්මා නම් අපි යේසුස් ළඟට එන්නේ නෑනේ. මම දන්නේ ඔයගොල්ලෝ ගැන මම එහෙම. හැබැයි අපි ඒගොල්ලොත් එක්ක අසම ලෙස සම්බන්ධ වෙන්න යන නරකයි. ඒ නිසා හැම ආත්මයක්ම ටෙස්ට් කරන්න. පරීක්ෂා කරන්න. ඒක අපිට බයිබලෙන් ශුද්ධාත්මයන්න් වහන්සේ අපිට ඒකට අවසර දීලා තියෙනවා. විනිශ්චය කරන්න නෙමෙයි. මම කියන්නේ මොකද්ද විනිශ්චය කරන්න කියලා. විනිශ්චය කරනවා කියන්නේ මෙහෙමයි. කෙනෙක් තුල අපි දැක්කොත් වැරදි ස්පිරිට් එකක් ක්‍රියාත්මක වෙනවා කියලා. අපි ඒ කෙනාව කන්ඩෙම් කරලා අයින් කරලා එළවලා දාලා කියනවා ඔයා යන්නේ ගිනි විලට කියලා. ඒක අපිට කරන්න බෑ. අපේ කාර්යය ඒක නෙමෙයි. අපේ කාර්යය නම් ඒ කෙනා පරිස්සමෙන් ඒ කෙනාත් එක්ක ගනුදෙනු කරලා, ඒ කෙනා ගැන යාඥා කරලා, ඒ කෙනාව ඒ ආත්මික ග්‍රහණයෙන් මුදවන්න ක්‍රියා කරන එක. හැබැයි අපි නොවැටෙන්න වග බලා ගන්න ඕනේ. හරි. ඒ නිසා පරිස්සමෙන් කළ යුතු දෙයක්. අන්තිර අපි යාව බේරගන්න කියලා අපි එතනට ගියොත් එහෙම පවුලතුමයිම කියනවානේ. පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න අපි එතනට යන්න නැති වෙන්න. හැබැයි අවබෝධය ඇතුව ඒ කෙනා පුද්ගලයා ගැන ආදරය ඇතුව ඒ පුද්ගලයාව නිදහස් කරන පිණිස දෙවියන් වහන්සේට කන්නලව් කරමින් ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව එයත් එක්ක ගනුදෙනු කරන්න. කවුද දන්නේ? එයා ගැලවෙන්න පුළුවන්, එයා නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ටෙස්ට් කරන්න. ටෙස්ට් කරලා දැනගන්න. මොකද දෙවියන් වහන්සේ ගැන කතා කරන ඔක්කොමලා දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. පැහැදිලිවම. ටෙස්ට් කරලා බලන්න යාගේ ජීවිතේ. යාගේ හැසිරීම. ඒ කෙනාගේ හැසිරීම තුල ශුද්ධාත්මයන්න් වහන්සේගේ ඵල තියෙනවද? බලන්න. ගහ දැනගන්නේ ඵල වලින්. යේසුස් වහන්සේ කිව්වේ. මොකද මේ අවසාන කාලයේදී ඒ මුලා කරවන ආත්ම මේ වෙනකොට මේ මොහොතේ යක්ෂයා මහ විශාල ප්‍රමාණයෙන් නිදහස් කරලා තිනවා. එහෙම නැත්නම් මම මෙහෙම කියන්නම්. යක්ෂයා ඕවර් ටයිම් වැඩ ක්‍රිස්තියානි අයව මුලා කරවන්න. ඒකට හේතුව රැප්චර් එක පුළුවන් නම් ප්‍රමාද කරන්න. පුළුවන් නම් උට බෑ කරන්න. දෙවියන් වහන්සේගේ නිසි කාලෙදී ඔක්කොම සිද්ධ වෙනවා. හැබැයි උගේ උත්සාහය ඒකයි. හැබැයි ආත්මයන්න් වහන්සේ අපිට පැහැදිලි ලෙස කියනවා අන්තිම කාලයේදී යක්ෂය ආත්මවල නැත්නම් රැවටිලි කාරකමේ ආත්මවලට හසුව ඒවට ඇහුම්කන් දීලා ඒවත් එක්ක සම්බන්ධ වෙලා ඒ ආත්මවල ක්‍රියාකාරීත්වයට එකඟ වෙලා ඇදහිල්ලෙන් වැටි යනවා කියලා. භයානකකම මෙන්න මේකයි. භයානකකම මෙන්න මේකයි. ඔබ වැරදි ඉගැන්වීමක ඉන්නවා නම් සමහර විට තව කෙනෙකුට තේරෙන්න පුළුවන් ඔබ ඉන්නේ වැරදි ඉගැන්වීම කියලා. ඒ කෙනාට ඇවිල්ලාට අනතුරු අඟවන්න පුළුවන්. හැබැයි මුලා කරන ආත්මයකට හසු වෙලා ඉන්නවා නම් ආත්මිකව විමසන කෙනෙකුට හැර ඒක පේන්නේ නැහැ. ඒ නිසා සමහර විට ඔබ දැනගන්න යන්නේ නැහැ ඇත්තටම ඔබ මුලා කරන ආත්මයකට හසු වෙලා කියලා. මොකද ඔයා සාධාරණකරණීය කරන්න උත්සාහ කරනවා ඔයාගේ ක්‍රියාව මුලා වෙලා ඉන්න නිසා.
එනිසා මුලාවේ ආත්මය මුලා කරවන යක්ෂ ආත්ම වල ක්‍රියාවට හසු වෙන්න එපා. ඒක ස්පිරිචුවල්, ඒක ආත්මික දෙයක්. ඒක දැනගන්නේ ආත්මේ බුද්ධියෙන් නෙමෙයි. ඕවා ඉස්කෝලවල උගන්වන්න බෑ. ඒක ආත්මයන්න් වහන්සේ ඔයාට කතා කරන දෙයක්. අපිට කියන්න බෑ යක්ෂාත්මය මෙන්න මෙයා යක්ෂාත්මය මෙන්න මෙයා නැතිය. එහෙම එකක් නැහැ. එකම දේ සුද්ධාත්මයන් වහන්සේගේ ඵල. එයාගේ සොබ ඇතුලේ තියෙනවද? ඒක දැනගන්න පුළුවන් කොයි වෙලාවද දන්නවද? එයාව හම්බෙලා ඉන්න චර්ච් එකේදී හම්බෙන වෙලාවෙදී නෙමෙයි. මොකද චර්ච් එකේ වෙලා හම්බෙන වෙලාවේදී ඔක්කොම සුද්ධාත්ම ඵල වලින් පිරීලා තියෙන්නේ. ගෙඩි පිරීලා ගහේ. අර පීඩනයක් ප්‍රශ්නයක් ඇවිල්ලා ගෙදර කවුරු හරි අල්ලපු ගෙදර එක්කෙනා මොන හරි කියලා හරි කො ගෙදර ඉන්න භාර්යාව හරි මොන හරි ගෙදරක් මොකක් හරි එකක් එන වෙලාවට තමයි එළියට එන්නේ. අන්න ඒ වෙලාවට තමයි දැනගන්න පුළුවන් එයා තුල තියෙන ස්පිරිට් එක මොකක්ද. හරි. නැතු චර්ච් එකේදී නෙමෙයි. හැසිරීම. හැසිරීම. හරි. මෙන්න මේ විදියට පරිස්සම් වෙන්න කියලා බයිබලයේ අපිට අනතුරු වංගවනවා. 1 තිමොති 4:1 නැවත වතාවක් අපි අවසන් කරන්න කලින් නැවත බලමු 1 තිමොති 4:1 මුලා කරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ඉගැන්වීමද සලකා මම සලකා කියන එක තමයි මම ගොඩක් කතා කරේ. එකඟ වෙනවා. කීකරු වෙනවා. සලකා බලනවා. ඒකත් එක්ක අපි එකමුතු වෙනවා. නැත්තම් අසම ලෙස සම්බන්ධ වෙනවා. අන්න ඒ දේ තරහා ඇදහිල්ලෙන් අහක්ව යනවා. අහක්ව යනවා කියන්නේ සැබෑ වූ දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන ඇදහිල්ලෙන් අහක්ව යනවා. අන්න එතකොට තමයි ගොඩක් වෙලාවට යම් කිසි ප්‍රශ්නයක් පීඩාවක් එන වෙලාවේදී දෙවියන් වහන්සේගේ පිහිට හොයන්නේ නැතුව මේ ලෝකාකාර විදිහට උත්තර හොයාගෙන යන්නේ. මේ ලෝකාකාර විදිහට ගනුදෙනු කරන්නට යන්නේ අන්න ඒ වගේ අවස්ථාවකදී. හරි. මොකද දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටිනවා නම් ඔබ යන්නේ දෙවියන් වහන්සේ ගාවට හැම දෙයකදීම. අනිත් කාරණේ තමයි මම ඊයේ පෙරේද දිගටම කතා කරපු දෙයක් තමයි ඔබ ඇදහිල්ල තුල ඉන්නවා නැත්නම් ඇදහිල්ලේ ඉන්නවා නම් බය වෙන්නේ නැහැ. කිසි දෙයකට බය වෙන්නේ නැහැ. කිසිම දෙයකට බය වෙන්නේ නැහැ. බය කියන්නේ ඇදහිල්ලේ ප්‍රතිවිරුද්ධ වචනය. ආත්මිකව බයිබලයට අනුව. ඇදහිල්ල තියෙනවා නම් බය නැහැ. බය තියෙනවා නම් ඇදහිල්ල නැහැ. right. එනිසා ඇදහිල්ලෙන් වැටී යන්න එපා. මොකද එහෙම වෙනවා කියලා ආත්මයන්න් වහන්සේ පැහැදිලි ලෙස නිකන් වහෙන් ඔරෝ නෙමෙයි. පැහැදිලි ලෙස කියනවා. අපිට ඒක ලියලා තියෙනවා. අපි ඉන්නේ අන්නේ කාලේ. අපි ඉන්නේ අන්න ඒ කාලේ. මේ මුලා කරවන ආත්ම අපාවට ක්‍රියා කරනවා මනුෂ්‍යයන් තුලින්. දැන් මනුෂ්‍යයන් ගැන සැක කරන්න එපා. මනුෂ්‍යයන්ව ප්‍රතික්ෂේප කරන්න එපා. මනුෂ්‍යයන්ට ආදරය කරන්න. මනුෂ්‍යයන්ට ආදරය කරන්න. හැබැයි ටෙස්ට් කරන්න ස්පිරිට් එක. ටෙස්ට් කරන්න එයාගේ ආත්මය. එයා තුල ක්‍රියාත්මක වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේද නැත්නම් වෙන ආත්මයක්ද කියන එක පරීක්ෂා කර බලන්න. අන්න ඒක ඔබ තුල නැත්නම් මන් තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේ හරහා තමයි ඒ ආත්මය අපි පරීක්ෂා කරන්න ඕනේ. අන්න එහෙම කරනකොට දැනගත්තොත් අපි එයා තුල ක්‍රියාත්මක වෙන්නේ වෙන ආත්මයක් කියලා. අපි ඒ කෙනාව ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. අපි ඒ කෙනා ගැන යාඥා කරනවා. ඒ කෙනා ඒ වැරදි ආත්මයේ මුලාවෙන් නිදහස් වෙයි කියලා. හැබැයි ඒක වෙන්නේ නැත්නම් අපි යාගෙන් ඈත් වෙන්න ඕනේ. 2 තිමොති පොතේ අපිට 3 වෙනි පරිච්ඡේදයේ කිව්වා කට්ටියක් ගැන ඒගොල්ලන්ගෙන් මෙබඳු අයගෙන් අහක් හොයන්න කියලා පාවුලතුමා කියනවා.
අහක්ව යන්නේ. ඇයි දන්නවද? ඒගොල්ලොත් එක්ක ඉන්නකොට ඒ ස්පිරිට් එක පහට එන්න පුළුවන්. ඒ වගේ අයගෙන් අහක් වෙන්න. හරි. හැබැයි අහක් වෙන්න කලින් ඒ අය ගැන යාඥා කරලා ඒ අයට ඒක කියලා දීලා ඒ අයව එකෙන් නිදහස් කරන්න ක්‍රියා කරන්න. ආමෙන්. ඒකයි ප්‍රේමය කියන්නේ. අපි ජීවත් වෙන කාලය හරිම තීරණාත්මක වගේම අවධානයෙන් සිටිය යුතු කාලයක්. මොකද යක්ෂයා උගුලක් දාලා තියෙනවා. මුළු ලෝකෙටම ඒ උගුල දාලා තියෙනවා. ලෝකේ මිනිස්සු අර කුරුල්ලෝ ටික ගිහිල්ලා කෑම කනවා වගේ මේ වෙනකොට ඒ උගුලට දාලා තියෙන කෑම කමින් ඉන්නවා. සමහර අය ඒක එන්ජොයි කරනවා. සමහර අය ඒක ප්‍රීතියෙන් සිටිනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ ඉන්නේ උගුලක අත ළඟ කියලා. මොකද ඒක හදිස්සියේ තමයි එන්න යන්නේ. හදිස්සියේ තමයි මේ දේ වෙන්න යන්නේ. බලාපොරොත්තු නොවිච්ච වෙලාවක. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට කියනවා, ආත්මයන්න් වහන්සේ අපිට කියනවා, ඒ යක්ෂයාගේ උගුලට හසු වෙන්න එපා. ඒ ස්නේහයකට හසු වෙන්න එපා. උගේ උපාය මාර්ග ගැන නොසලකා සිටින්න එපා. අවධානයෙන් සිටින්න. යේසුස් වහන්සේ ඒකයි කිව්වේ. අවධානයෙන් සිට යාඥා කරන්න. ඔබ යාඥාවෙන් සිටිනකොට දෙවියන් වහන්සේ හා සම්බන්ධව ශුද්ධාත්මයන්න් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේත් එක්ක කනෙක්ට් වෙලා සම්බන්ධ වෙලා ඉන්නකොට වාට එළිදරව් කරනවා දේවා. වාට මෙළිදරව් කරනවා. වෙන කවුරුත් ඕනේ නැහැ වාට උගන්වන්න. වා තුළ තිබෙන ආලේපයම ඒ ශුද්ධාත්මයන්න් වහන්සේම වාට උගන්වනවා. වාට කියලා දෙනවා කාරණා. වැරදි මොකද්ද හරි මොකද්ද කියන ශුද්ධාත්මයන් වහන්සේම කියලා දෙනවා. ඒක නිසා සම්බන්ධ වෙන්න. යේසුස් වහන්සේ හා සම්බන්ධ වෙන ශුද්ධාත්මයන් වහන්සේ තුල නිතර සිටින්න. ඔබක මම නිතර කියනවා ආත්මයන් වහන්සේ තුල රැඳෙන්න. මිනිස්සුන් නෙමෙයි ආත්මයන් වහන්සේ තුල රැඳෙන්න. ආත්මයන් වහන්සේ මත යැපෙන්න. දෙවියන් වහන්සේ මත යැපෙන්න. මනුෂ්‍යයන් මත නෙමෙයි. මේ අපි ඉන්නේ වගේ කාලයක. පරිසං වෙන්න. යේසුස් වහන්සේගේ ඊම අත ළඟයි. ඊටම ළඟයි. ඒ නිසා ඇදහිල්ලෙන් වැටෙන්නේ නැතුව තමන්ගේ ඔටුන්න ආරක්ෂා කරගන්න. යේසුස් වහන්සේ කිව්වා වගේ. අපි යාඥා කරමු. ස්වාමිනී, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපගේ දෙවියන් වහන්සේ නිසා. ඔබ වහන්සේ අපගේ එඬේරා නිසා. ඔබ වහන්සේ අපිට මඟ පෙන්වමින් අපිව අරන් යන අපගේම එඬේරා නිසා අපි ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, දැන් අපි එකිනෙකා යටහත්ව ඔබ වහන්සේගේ සැලැස්මට ඔබ වහන්සේගේ කැමැත්ත අප තුල ඉෂ්ට වෙන පිණිස මෙන්න ස්වාමිනී, අපි ඔබ වහන්සේ තුල ක්‍රියා කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගෙන් තොර කිසි දෙයක් අපි නොකරන පිණිස යටහත් වෙනවා ස්වාමිනී. මෙන්න දැන් ඔබ වහන්සේට අපි සම්පූර්ණ සියලු දේ බාර කරනවා ස්වාමිනී. අපේ ජීවිත බාර කරනවා ස්වාමිනී. ස්වාමිනී, ඔබ වහන්සේ අපිව ආරක්ෂා කරන්න. යක්ෂයාගේ මලපතෙන් අපිව ආරක්ෂා කරන්න ස්වාමිනී. දෙවියන්නි, ඒ උගුලෙන් අපිව ආරක්ෂා කරන්න. ඒ ආලේපයෙන් අපිට උගන්වන්න. ඔබ වහන්සේ තුල රැඳෙන්න අපිට කාලය දෙන්න. අපිට පිපාසය දෙන්න ස්වාමිනී. දෙවියන්නි, මෙන්න දැන් මේ සියලු දෙනා ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑතට මම බාර කරනවා. අප තුලින් ඔබ වහන්සේම ගෞරවය ලබන්න. නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වුණු සියලු දෙනාට. අපි හෙටත් මේ වගේම කතා බහක් එක්ක ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතක සියලු දෙනාට යේසුස් පිටයි.